ආයුබෝවන්. ඔබ දැන් මේ සූදානම් වෙන්නේ ද්විපද ප්‍රකාශන පාඩම ඉගෙන ගන්නයි. කුමක් හෝ දෙයක අගයක් හරියටම අපිට කියන්න බැරි අවස්ථාවලදී අපි වීජීය පද යොදා ගන්න ආකාරය පහුගිය ශ්‍රේණිවලදී ඉගෙන ගත්ත ඔබට මතකද? එහෙම වීජීය පද සම්බන්ධ කරගෙන ගොඩනගාගත්ත වීජීය ප්‍රකාශනයක් තවත් පදයකින් හෝ වීජීය පදයකින් ගුණ කරන්න සිදුවෙන අවස්ථාවක් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ නැති. තවදුරටත් මේ පාඩමේදී අපි වීජීය ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කරන ආකාරය වගේම වීජීය ප්‍රකාශනයක වර්ගය හොයන විදිහ පිළිබඳවත් ඔබට අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම අවසානයේදී ඔබට හැකියාව ලැබෙනවා ද්විපද ප්‍රකාශන ප්‍රායෝගික ලෝකයේදී යෙදෙන ආකාරය අනුව විශාල සංඛ්‍යාවක වර්ගය ඉතා පහසුවෙන් සොයන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හොඳයි. අපි නික්ටත් එන්න කියලා ඔයාලා පහුගිය ශ්‍රේණිවලදී ඉගෙන ගත්ත වීජීය ප්‍රකාශන සුළු කිරීම ගැන නැවත මතක් කරගමු. ආමේ නික් ඇවිත් ඉන්නේ. නික්ට පුළුවන් ද කියන්න මගේ බර කීයක් විතර වෙනවද කියලා? කිලෝග්‍රෑම් 100ක් විතර නේද? අපෝ නෑ. මාව එච්චර මහතර පේනවද? ඒත් හරියටම කෙනෙක්ගේ බර ගැන අගයක් දෙන්න අමාරුයි නේද? ඒ වගේ වෙලාවට අපි වීජීය සංකේත යොදා ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ බර වෙනුවට x වගේ අගයක් දෙන්න පුළුවන් කියන එක නේද? ඔව් නික්. අපි ඒ වගේ වෙලාවල් වලදී ඉංග්‍රීසි හොඩියේ සිම්පල් ලකුරක් යොදා ගන්නවා අපිට නිශ්චිතවම අගයක් දීලා නැති දෙයක අගය සංකේතවත් කරන්න. අපි දැන් වීජීය ප්‍රකාශන ගොඩනගන ආකාරය නැවත මතක් කරගන්නත් එක්ක උදාහරණයක් අරගෙනම එවැනි ගැටලුවක් විසඳන ආකාරය පැහැදිලි කරගමු. හිතන්න පොතක මිල රුපියල් 1 සහ පැන්සලක මිල රුපියල් 12ක් වන ලෙස පොත් 3ක් සහ පැන්සලක් ඇතුළත්ව පාසල් 6ක් ලබා දෙන්න වැය වෙන මුදල සොයන්න ඕනි කියලා. අපි දැන් මේ සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන විදිහ බලමු. මේ වගේ ගැටලුවකදී අපිට මුලින්ම පුළුවන් එක් පාසලයක අගය මෙන්න මේ විදිහට හොයාගන්න. ඊට පස්සේ පාසලයක අගය පාසල් ගණනෙන් ගුණ කළාම අපිට පිළිතුර හොයාගන්නත් පුළුවන්. සමහර වෙලාවට වර්ගඵලය සම්බන්ධ ගැටලු වලදීත් වීජීය ප්‍රකාශන සම්බන්ධ ගැටලු වෙනව නේද? ඔව්නේ. අපි උදාහරණයක් අරගෙන මෙවැනි ගැටලුවකුත් විසඳන ආකාරය පැහැදිලි කරගමු. අපි දැන් දිග 4 සහ පළල x ධන 2 විදිහට පිළිටන ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන විදිහ බලමු. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය දිග ගුණ කිරීම පළල මගින් ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපිට ර්ජු කෝණාශ්‍රයේ වර්ගඵලය 4 වතාවක් x ධන 2 කියන ප්‍රකාශනයෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වරහන් සුළු කිරීමෙන් 4x ධන 8 කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් අපි කරපු විදිහටම අපිට පුළුවන් වීජීය සංකේතයකිනුත් වීජීය ප්‍රකාශනයක් ගුණ කරන්න. අපි x ධන 4 කියන ප්‍රකාශනය x ගෙන් ගුණ කරලා බලමු. එවිට අපිට x වර්ගය ධන 4x ලැබෙනවා. ඍණ සංඛ්‍යාවකින් ගුණ කරන්න ලැබුණොත් වරහන ඇතුලේ හැම පදයම සුළු වෙන්න ඕනේ නේද? හොඳ ප්‍රශ්නයක් නික්. අපිට ඍණ සංඛ්‍යාවකින් සුළු කරන්න ලැබුණාම වරහන ඇතුලේ හැම පදයම සුළු වෙන්න ඕනේ. ඒ වගේම අපි වරහනෙන් ඉවත පදය ඇතුළත පද සමග ගුණ කරනකොට ඍණ ලකුණ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් x ඍණ 9 ප්‍රකාශනය ඍණ x කින් ගුණ කරන විදිහ බලමු. ඍණ x x කින් ගුණ කළාම ඍණ x වර්ගය ලැබෙන්න ඕනේ. නැවත ඍණ x ඍණ 9න් ගුණ කළාම ධන 9යි x ලැබෙනවා. මෙහිදී ඔබ ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ කළාම ඍණ සංඛ්‍යාවක් ලැබෙන බවත් ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ කළාම ධන සංඛ්‍යාවක් ලැබෙන බවත් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඔබ ඉගෙනගෙන තියෙනවා වරහන් සහිත වීජීය ප්‍රකාශන එකකට වඩා වැඩි ගණනක් තියෙන ගැටලු සුළු කරන්න. බලන්න මේ ගැටලු දිහා. මෙතනදී අපි ප්‍රකාශන දෙක වෙන වෙනම සුළු කරන්න ඕනේ. කලින් ගැටලුවේදී කිව්වා වගේම මේ දැක්වෙන ප්‍රකාශනයේ දෙවනි ප්‍රකාශනයේ එළියේ තියෙන 2 කියන සංඛ්‍යාව එහි ලකුණත් එක්කම වරහන ඇතුලේ තියෙන පද වලින් වෙන වෙනම ගුණ කරන්න ඕනේ. ඒ අනුව මෙහි පළමු ප්‍රකාශනයේ වරහන් එළියේ ඇති a 3a වලින් ගුණ කළාම 3a වර්ගයත් a 4ෙන් ගුණ කළාම 4aත් ලැබෙනවා. දෙවන ප්‍රකාශනයේ ඍණ 2 4a ගෙන් ගුණ කළාම ඍණ 8යි.
ඒත් ඍණ 2 ඍණ 7න් ගුණ කළාම ධන 14ක් ලැබෙනවා. හැබැයි අපිට මේ ගැටලුව තවත් සුළු කරගන්න පුළුවන් නේද? ඔබට පේනවද සජාතීය පද ලෙස ධන 4යි a ඍණ 8යි a සලකන්න පුළුවන් කියලා? ඒ පද දෙකත් සුළු කරාම අවසාන පිළිතුර ලෙස 3යි a වර්ගය ඍණ 4යි a ධන 14 ලැබෙනවා. ඔබට දැන් ඉගෙනගත් දැනුමත් උපයෝගී කරගෙන මෙහි දැක්වෙන අභ්‍යාසයේ යෙදීමෙන් කලින් ශ්‍රේණිවලදී ඉගෙනගත් වීජීය ප්‍රකාශන සුළු කිරීම පිළිබඳව නැවත මතක් කරගන්න පුළුවන්. ඔබ කල යුත්තේ මෙහි දැක්වෙන අභ්‍යාස මත ක්ලික් කිරීමයි. එවිට ඔබට මෙහි පෙන්වන එක් ගැටලුවට අදාළ පිළිතුර දී ඇති කොටුව මත ලබා දෙන්න පුළුවන්. ඊළඟට ඔබට පුළුවන් අදාළ ගැටලුවේ පිළිතුර මෙහි දැක්වෙන පිළිතුර මත ක්ලික් කිරීමෙන් පරීක්ෂා කර බලන්න. ඒ වගේම මෙහි ඇති ඊළඟ ප්‍රශ්නය මත ක්ලික් කිරීමෙන් ඊළඟ ප්‍රශ්නය ඔබට බලන්නත් පුළුවන්. අපි පාඩමේ තවත් පියවරක් ඉස්සරහට යන්නයි හදන්නේ. දැන් අපි වීජීය ප්‍රකාශන දෙකක් ගුණ කරන විදිහ බලමු. උදාහරණයක් විදිහට A ධන B වතාවක් C ධන D සලකමු. මේ වගේ වීජීය ප්‍රකාශන දෙකක් ගුණ කරන අවස්ථාවකදී මේ විදිහට අපිට පුළුවන් එක් ප්‍රකාශනයක තියෙන සියලුම පද වෙන වෙනම අරගෙන අනෙක් වරහන් සමග ගුණ කරන්න. හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඉවතට ගන්න පදය ඒ පදයට අදාළ ලකුණත් එක්කම ඉවතට ගන්න. උදාහරණයක් විදිහට මෙතනදී B කියන පදයේ ඉවතට ගන්නේ ඒ පදයට එක්කම තියෙන ධන ලකුණත් එක්කම ධන B විදිහටයි. එතකොට මේ දී තිබෙන මුල් ප්‍රකාශනයේ තියෙන හැම ඉංග්‍රීසි අකුරක්ම අනෙක් හැම ඉංග්‍රීසි අකුරකින්ම ගුණ වෙන්න ඕනේ නේද? ඇත්තටම ඔව්. එවිට අපිට අන්තිමටම ලැබෙනවා මේ දක්වා තිබෙන ආකාරයේ වරහන් නැති සරල ප්‍රකාශනයක්. අපි දැන් උදාහරණයකින් කලින් කියලා දුන්න විදිහට මේ ද්විපද ප්‍රකාශනය ගුණ කරන්නේ කොහොමද කියලා බලමු. මෙහි පළවෙනි වරහනේ තියෙන්නේ 5යි a සහ ඍණ 2යි b කියන පදය. මුලින්ම 5යි a ගෙන් වගේම ඍණ 2යි b ගෙන් දෙවෙනි වරහනේ තිබෙන මුළු ප්‍රකාශනයම වෙන වෙනම ගුණ කරන්න ඕනේ. ඔබට දැන් වරහන් එකිනෙක අරගෙන සුළු කරගන්න විදිහ ඊළඟට පෙන්වලා තියෙනවා. පිළිතුරු ලෙස අවසානයේ 10යි a වර්ගය ඍණ 19යි ab ධන 6යි b වර්ගය ලැබෙන බව ඔබට පැහැදිලි වෙන්න ඕනේ. අපි තවත් උදාහරණයකින් ද්විපද ප්‍රකාශනයක් සුළු කරන්නේ කොහොමද කියලා බලමු. මෙහි පළමු වරහනේ තියෙන්නේ 3a සහ 6යි කියන පදය. කලින් වගේම මුලින්ම 3a ගෙන් වගේම 6නුත් දෙවනි වරහනේ තිබෙන මුළු ප්‍රකාශනයම වෙන වෙනම ගුණ කරන්න ඕනේ. ඔබට දැන් වරහන් එකිනෙක අරගෙන සුළු කරගන්න විදිහ ඊළඟට පෙන්වලා තිබෙනවා. පිළිතුර ලෙස 6යි a වර්ගය ධන 9යි a ඍණ 6 ලැබෙනවා. හොඳයි. අපි දැන් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයද්දී ද්විපද ප්‍රසාරය ලැබෙන අවස්ථාවක් සලකමු. දැන් අපිට තියෙන්නේ මේ දැක්වෙන සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයේම වර්ගඵලය හොයන්නයි. ඔබට මේ ඍජු කෝණාශ්‍රයේ දිග x ධන 5 බවත් පළල x ධන 3 බවත් දී තිබෙනවා. ඒ නිසා දැන් ඔබට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය
x ධන 5 වතාවක් x ධන 3 ලෙස ලැබෙන බව පේනවද? ඒ කියන්නේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. අපි ඊළඟට මෙහි ප්‍රසාරණය පහසුවෙන් කරගන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම මේ ඍජු කෝණාශ්‍රය නැවත කොටස් 4කට වෙන් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. එවිට ඔබට තේරෙන්න ඕනේ දිග x සහ ධන 5 ලෙස වෙන් කරගෙන තියෙන බව. පළල x සහ ධන 3 ලෙස වෙන් කරගෙන තියෙන බවත් ඔබට පේනවා. ඊට පස්සේ ඒ ඍජු කෝණාශ්‍ර සහ සමචතුරස්‍ර කොටස් වල වර්ගඵලයන් වෙන වෙනම හොයන්න ඕනේ. අන්තිමට ඒ හොයාගත් වර්ගඵලයන් සියල්ල මේ විදිහට එකතු කරාම සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයේම වර්ගඵලය ලැබෙනවා. ඒ අනුව අපිට ඍජු කෝණාශ්‍රයේම වර්ගඵලය ලෙස ලැබෙන්නේ මුලින්ම ගුණිතයක් ලෙස ලැබුණු ද්විපද ප්‍රකාශන දෙකේ ප්‍රසාරණයයි. හොඳට බලන්නනේ මේ වීජය ප්‍රකාශනවල මොකක් හරි විශේෂයක් පේනවද කියලා. ඔව් එකම පදය නැවත ඒ පදයෙන්ම ಗುಣ වෙනවා. හරියටම හරිනෙක්. ඔබ දන්නවා දෙක ගුණ කිරීම දෙක දෙකේ වර්ගය ලෙසත් y ගුණ කිරීම y වල වර්ගය ලෙසත් ලියන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේ ප්‍රකාශනත් ඒ ආකාරයටම ලියා ගන්න පුළුවන්. අපි මේ ආකාරයේ ප්‍රකාශන වර්ගායිත කියලා හඳුන්වනවා. සාමාන්‍ය විදිහටම අපිට මේ ප්‍රකාශනත් සුළු කරගන්න පුළුවන්. අපි දැන් a ධන b වතාවක් a ධන b ඒ කියන්නේ a ධන b වර්ගායිතේ ප්‍රසාරණය කරන්නේ කොහොමද කියලා බලමු. ඔබට දැන් මේ පෙන්වන්නේ a ධන b වර්ගායිතේ විසඳන ආකාරයයි. දැන් මම ඔබට කියා දෙන්න යන්නේ වර්ගායිත ප්‍රකාශන විසඳන්න පුළුවන් විශේෂ කෙටි ක්‍රමයක් ගැනයි. මේ සඳහා අපි කලින්ගත් ප්‍රකාශනයේම වර්ගායිතයට අදාළ ප්‍රසාරණය සලකලා බලමු. මේ බලන්න. මේ ප්‍රසාරණයේ පද තුන හැදෙන්නේ වර්ගායිතය ලෙස තිබෙන ප්‍රකාශනයේ මුල් පදයේහි වර්ගයේත් මුල් හා අවසාන පදවල ගුණිතයේ දෙගුණයේත් අවසාන පදයේ වර්ගයේත් එකතු වෙන බව ඔබට පේනවද? එතකොට වර්ගායිතයේ ප්‍රකාශනය එකතුවක් විදිහට නැතුව අඩු කිරීමක් විදිහට තිබුණොත් නික්කොය කියන්නේ a ඍණ b වර්ගය වගේ අවස්ථාවකදීනේ. මෙන්න මේ ආකාරයට මුල් සහ අවසාන පදවල වර්ගය කලින් විදිහටම ධන ආකාරයෙන්ුත් පද දෙකේ ගුණිතයේ දෙගුණය ඍණ ආකාරයෙන්ුත් ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් මේ સિદ્ધාන්තය යොදාගෙන විශාල සංඛ්‍යාවල වර්ගය පහසුවෙන් හොයාගන්න. අපි දැන් බලමු 105 වර්ගය හොයන ආකාරය. අපි මුලින්ම 105 100 ධන 5 විදිහට වෙන් කරගෙන ලියා ගන්නවා. ඊට පස්සේ කලින් කළා වගේම මුල් පදය වන 100 වර්ගය ධන 100 සහ 5 ගුණිතයේ දෙගුණය ධන 5 වර්ගයේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊළඟ පියවරේදී එක් එක් පද සුළු කර ලැබෙන අගයන් වල එකතුව මේ විදිහට ගන්න ඕනේ. ඒ අනුව 105 වර්ගය ලෙස 11025 ලැබෙනවා. දැන් අපි 99 වර්ගය හොයන විදිහ බලමු. අපි මුලින්ම 99 100 ඍණ 1 විදිහට වෙන් කරගෙන ලියා ගන්නවා. ඊට පස්සේ මේක කලින් a ඍණ b වර්ගයේ ප්‍රසාරණ වගේම ලියා ගන්න පුළුවන්. එවිට 100 වර්ගය අඩු කිරීම 100 සහ 1 ගුණිතයේ දෙගුණය එකතු කිරීම 1 වර්ගය ලැබෙන්න ඕනේ. ඊළඟ පියවරේදී එක් පද මේ විදිහට සුළු කර ගැනීමෙන් අන්තිමට 99 වර්ගය ලෙස 9801 ලැබෙනවා. අපි දන්න කියන වර්ග සංඛ්‍යාවලින් නොදන්න සංඛ්‍යාවල වර්ගයන් ලේසියෙන්ම කලින් පෙන්නපු විදිහට හොයන්න පුළුවන්. ඇත්තටම අපි ඉගෙන ගන්න හැම ගණිත පාඩමක්ම සාමාන්‍ය ජීවිතයේදී යොදා ගන්න පුළුවන් ඒවා. අපේ ද්විපද ප්‍රකාශන පාඩම ඉවර කරන්න කලින් අපි තව එක ගැටලුවක් විසඳන ආකාරය බලමු. සමහර වෙලාවට අපිට වීජීය ප්‍රකාශනයක වීජීය පදය වෙනුවට ආදේශකගයක් ලැබෙන්න පුළුවන්. මේ ගැටලුව බලන්න. මුලින්ම අපි t ධන 1 බෙදීම t වර්ගායිතයක් විදිහට ලියන් ඉමු. දැන් අපි මේ වර්ගායිතයේ ප්‍රසාරණය මේ විදිහට සුළු කරන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ ලැබුණ ප්‍රකාශනයේ ඇති t ධන 1 බෙදීම t සඳහා 2 ආදේශ කරන්න. එවිට t වර්ගයේ ධන 1 බෙදීම t වර්ගයේ සමානයි 2 කියලා පිළිතුර ලැබෙනවා. ද්විපද ප්‍රකාශන සම්බන්ධ ද්විපද පැස්කල් ත්‍රිකෝණය භාවිතා කරලා පස්වන බලය දක්වා ප්‍රසාරණයන් පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් කියලා ඔබ දන්නවද? හොඳයි. අපි දැන් පැස්කල් ත්‍රිකෝණය ඔබට පෙන්වනවා. මේ පැස්කල් ත්‍රිකෝණය යොදාගෙන ද්විපද ප්‍රකාශනවල
පස්වන බලය දක්වා ප්‍රසාරණයන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඔබට දැන් මේ පාඩමෙන් ලබාගත් දැනුම ප්‍රයෝගී කරගෙන මෙහි දැක්වෙන අභ්‍යාසය දෙන්න පුළුවන්. මුලින්ම ඔබ ගැටලුවට පිළිතුරු හොයාගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් දී ඇති ගැටලුව වල පිළිතුරු මෙහි දැක්වෙන පිළිතුරු මත ක්ලික් කිරීමෙන් පරීක්ෂා කර බලන්න. හොඳයි. ඔයාලා දැන් මේ එකතු වෙන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩම ඉගෙන ගන්නයි. අපි පොඩි කාලේ ඉඳලම ඉගෙනගත්ත දෙයක් තමයි තල රූප කියන්නේ. අපි මේ තල රූපවල වර්ගඵලය පරිමිතිය වගේ දේවල් ඉගෙන ගත්තනේ. මේ පාඩමේදී අපි අවධානය යොමු කරන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සාම්‍ය වීම ගැනයි. කුමන හෝ සංවෘත තල රූප දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට සමපාත වෙනවා නම් ඒ තල රූප එකිනෙකට අංග සම වෙනවා කියලා අපි කියනවා. මේ පාඩමේදී අපි ත්‍රිකෝණ දෙකක් හෝ වැඩි ගණනක් අංග සම වන අවස්ථා සහ අංග සම වීමෙන් පසුව අදාළ ත්‍රිකෝණවල අඩංගු වෙන ලක්ෂණ සම්බන්ධව ඉගෙන ගන්නවා. ත්‍රිකෝණ දෙකක් අංග සම කරද්දී අංග 6ක් සම්බන්ධයෙන් මූලිකවම අවධානය යොමු කළත් එය අංග 6 විදිහට හඳුනාගෙන ඉන්න පාද 3 සහ කෝණ 3 කියන හැම අංගයක්ම සමාන බව පෙන්වන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී ත්‍රිකෝණ අංග සාම්‍ය සඳහා යොදා ගන්නා ක්‍රම 4ක් පිළිබඳව අපි මූලිකවම අවධානය යොමු කරනවා. ඒ වගේම ඔබට මේ පාඩම අධ්‍යයනයේදී මෙහි දැක්වෙන වචන හමු වෙනවා. දැන් ඔබට ඒවායේ ඉංග්‍රීසි අර්ථයත් බලා ගන්න පුළුවන්. නික් ටිකක් පරක්කු වෙයි වගේ. නික් එනකන් මම පාඩම ගැන ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් අපි සූදානම් වෙන්නේ තවත් ජ්‍යාමිතිය පාඩමක් ඉගෙන ගන්න. අනේ ආයුබෝවන් මොකද නික් පරක්කු?
නික්ලා දෙන්නේ මට අඳුන්නලා දෙන්න බැරි වුණානේ. මේ මගේ මල්ලි මික්. කාලෙකින් හම්බ වෙන්න ආව නිසයි එන්න පරක්කු වුනේ. මම දැනන් හිටියේ නෑ නික්ට නියුන් සහෝදරයෙක් ඉන්නවා කියලා. හලෝ කොහොමද මික්? හොඳින් ඉන්නවා. නික් වගේම මික්ගෙත් උස මහත කිසි වෙනසක් නැහැනේ. එක්කෙනෙක් ඉස්සරහින් අනික් එක්කෙනා හිටගත්තොත් පිටිපස්සේ ඉන්න කෙනා පේන්නේ නැති තරමටම දෙන්නගේ අංග පිහිටලා තියෙන සමාන විදිහට. අපෝ ඔව් හුඟක් අයට අපිව වෙන් කරලා අඳුර ගන්න අමාරුයි. ඔව් නික් කිව්වා හරි. අපේ පාඩමත් ඒ වගේමයි. මම කලින් කිව්වා වගේම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා කියන්නේ එක සමාන විදිහට අනුරූප අංග පිහිටනවා කියන එක තමයි. හරියට නික් සහ මික් වගේ. අංග සම වෙන තල රූප දෙකක් අපිට එකිනෙකට සමපාත වෙන විදිහට එකක් උඩ එකක් තියන්න පුළුවන්. මික් නික් දෙන්නම බලන්න මේ සෑන්ඩ්විච් එක දිහා. දකිත්තිත් බඩගිනි වගේනේ. මේ සෑන්ඩ්විච් එකේ පාම් පෙති දෙකේ හැඩරුව ත්‍රිකෝණයක් වගේනේ. ඒ වගේම එකක් උඩ එකක් තිබ්බහම හරියටම සමපාත වෙනවා. ඒ නිසා අපිට මේ පාම් පෙති දෙකේ ත්‍රිකෝණ හැඩ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. ඉක්මනට ගෙදර යන්නත් ඕන නිසා මං දැන් යන්නද? හොඳයි මික්. අපි ආපහු හම්බෙමු එහෙනම්. හොඳයි. එහෙනම් ඔන්න මං ගියා නික්. එතකොට අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප පාද එකිනෙකට සමානයි වගේම අනුරූප කෝණත් එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පාද 3යි කෝණ 3යි අනුරූපව අනෙක් එකට සමානයි කියලා පෙන්වන්න ඕනේද? නැහැ නික්. අපිට අංග 6ම සමාන වෙන බව පෙන්වන්න ඕනේ නැහැ. අංග 3කින් විතරක් ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන බව සාධනය කරන්න පුළුවන්. අපි ඊළඟට ඒ අවස්ථාවන් මොනවද කියලා බලමු. බලන්න නික් මේ දක්වන ABC සහ EFD ත්‍රිකෝණ දෙක දිහා. ඔබ දන්නවා මේ ත්‍රිකෝණ අංග සම නම් අනුරූප පාද තුන වගේම අනුරූප කෝණ තුනත් සමාන වෙන්න ඕනේ කියලා. මොකද්ද අංග සාම්‍යය පෙන්වන්න යොදා ගන්න සලකුණ? ඒක හොඳ ප්‍රශ්නයක් නේ. අපි ත්‍රිකෝණ දෙකක් අංග සාම්‍ය බව පෙන්වන්න යොදාගන්නේ මේ පෙන්වන තිරස් රේඛා තුනකින් යුත් සලකුණයි. සමාන ලකුණ වගේමයි. හැබැයි ඉරි දෙකක් නෙමෙයි තුනක්ම තියෙනවා. ත්‍රිකෝණ දෙකක ඇති අංගයන් තුනක් පමණක් සලකලා ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් කියලා අපි කලින් සඳහන් කළානේ. අපි ඒ අවස්ථාවන් මොනවද කියලා ඊළඟට බලමු. අංග සාම්‍ය රීති වලින් අපිට හමුවන පළමු අවස්ථාව මුලින්ම හඳුනගමු. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක අනුරූප පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වන අංග සම අවස්ථාව ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අපි මේ අවස්ථාව පා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම වීමක් ලෙස නම් කරන්න පුළුවන්. දැන් ඔයාලට තවදුරටත් පා අංග සම අවස්ථාව පිළිබඳව රූප රාමු තුලින් විස්තර කිරීමක් කර පෙන්වනවා. ඔබට දැන් මේ ත්‍රිකෝණ දෙක දිහා බලන්න පුළුවන්. මේ දී ඇති IGH සහ EDF ත්‍රිකෝණ දෙක බැලුවොත් ඔබට පේනවා එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ ඒ පාද දෙකේ අන්තර්ගත කෝණය අනෙක් ත්‍රිකෝණයේ අනුරූප පාද දෙකටත් අන්තර්ගත කෝණයටත් සමාන වෙනවා කියලා. ඒ නිසා පා අවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ත්‍රිකෝණ අංග සාම්‍යය ප්‍රකාශ කරන විශේෂ ක්‍රමයක් එහෙම තියෙනවද? ඔව්නේ. අපි ඊළඟට සාමාන්‍යයෙන් සාධනයක් සිදු කරද්දී අනුගමනය කරන්න ඕනේ පිළිවෙල මොකක්ද කියලා පෙන්වලා තියෙනවා. පා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරනවා නම් පාද දෙකක් අනුරූපව සමාන වෙනවා වගේම අන්තර්ගත කෝණයත් සමාන වෙන බව පෙන්වන්න ඕනේ. ඔබට දැන් පෙන්වන ABC සහ DEF කියන ත්‍රිකෝණ දෙකේම පාද දෙකක් සහ ඇතුළත කෝණය සමාන වෙන බව දත්තයක් විදිහට දීලා තියෙනවා. ඒ නිසා දී ඇති ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ අංග සම වන බව සඳහන් කරන්න පුළුවන්. අංග සාම්‍ය රීතීන්ගේ දෙවැනි අවස්ථාව ගැන අපි ඊළඟට සලකා බලමු. මේ අවස්ථාව එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්
තවත් ත්‍රිකෝණයක අනුරූප කෝණ දෙකට සහ පාදයකට සමාන වන අංග සම අවස්ථාව ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ විදිහට ත්‍රිකෝණ දෙකක් අංග සම වීමක් කෝ පා අවස්ථාව විදිහට නම් කරන්න පුළුවන්. දැන් ඔබට තවදුරටත් කෝ පා අංග සම අවස්ථාව පිළිබඳව රූප රාමු තුලින් විස්තර කිරීමක් කර පෙන්වනවා. ඔබ දැන් මේ ත්‍රිකෝණ දෙක දිහා බලන්න. මෙහි දී ඇති ABC සහ EFD ත්‍රිකෝණ දෙක බැලුවොත් ඔබට පේනවද ත්‍රිකෝණ දෙකේ එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් අනෙක් ත්‍රිකෝණයේ අනුරූප කෝණ දෙකටත් පාදයටත් සමාන වෙනවා කියලා. ඒ නිසා මේ ත්‍රිකෝණ දෙක කෝ පා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. කෝ පා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරනවා නම් දත්ත විදිහට පෙන්වන සමාන කෝණ මුලින්ම දක්වලා අවසානයේට සමාන වන පාදය පෙන්වන්න ඕනේ. ඔබට දැන් මෙහි පෙන්වන KLM සහ STU ත්‍රිකෝණ දෙකේ අඩංගු පාදයක් සහ කෝණ දෙකක් සමාන වෙන බව දත්තයක් විදිහට දීලා තියෙනවා. ඒ නිසා කෝ පා යටතේ දී ඇති ත්‍රිකෝණ දෙක අංග සම වන බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ අංග සාම්‍ය රීතීන්ගේ ඊළඟ අවස්ථාවට. ඒ තමයි එක් ත්‍රිකෝණයක පාද තුන අනෙක් ත්‍රිකෝණයේ අනුරූප පාද තුනට සමාන වෙන අංග සම අවස්ථාව. අපි මේ අවස්ථාව ත්‍රිකෝණ දෙකක් අංග සම වීමේ පා අවස්ථාව ලෙස නම් කරනවා. දැන් ඔයාලට තවදුරටත් පා අංග සම අවස්ථාව පිළිබඳව රූප රාමු තුලින් විස්තර කිරීමක් කර පෙන්වනවා. ඔබට දැන් මේ දී ඇති ABC සහ EFD ත්‍රිකෝණ දෙක දිහා බලන්න පුළුවන්. එක් ත්‍රිකෝණයක පාද තුනම අනෙක් ත්‍රිකෝණයේ අනුරූප පාදවලට සමාන වෙනවා. ඒ නිසා ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ අංග සම වෙන ත්‍රිකෝණ දෙකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. පා අවස්ථාව යටතේ නම් දී ඇති දත්තයන් අපි මේ විදිහට සඳහන් කරන්න ඕනේ. මේ XYZ සහ DEF ත්‍රිකෝණ දෙකේම අනුරූප පාද සමාන වෙන බව දක්වලා තියෙන නිසා ඒ අනුරූප පාද සමාන වෙන බව පිළිවෙලට සඳහන් කරන්න අවශ්‍යයි. අන්තිමටම ත්‍රිකෝණ දෙක අංග සම වෙන බව අංග සම ලකුණ යොදා ප්‍රකාශ කරලා අංග සම වෙන අවස්ථාව විදිහට පා අවස්ථාව සඳහන් කරන එකත් අනිවාර්ය වෙනවා. දැන් අවධානය යොමු කරන්නේ අංග සාම්‍ය රීතීන් වල අවසන් අවස්ථාවට. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් අනෙක් ත්‍රිකෝණයේ කර්ණය සහ ඊට අනුරූප පාදයකට සමාන වන අංග සම අවස්ථාව ලෙස මේ හඳුන්වන්න පුළුවන්. කර්ණ පා අවස්ථාව විදිහට මේ නම් කරන්නත් පුළුවන්. දැන් ඔබට තවදුරටත් අවසාන අංග සම අවස්ථාව වන කර්ණ පා අංග සම අවස්ථාව පිළිබඳව රූප රාමු තුලින් විස්තර කිරීමක් කර පෙන්වනවා. දැන් ඔබ මේ පෙන්වන ABC සහ PQR ඍජුකෝණී ත්‍රිකෝණ දෙක දිහා බලන්න. ඔබට දැන් පේනවද පළවෙනි ත්‍රිකෝණයේ කර්ණයත් දෙවෙනි ත්‍රිකෝණයේ කර්ණයත් අනුරූප පාද දෙකකුත් සමාන වෙනවා කියලා. ඒ නිසා මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙන ත්‍රිකෝණ දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබට දැන් මෙහි ABC සහ PQR කියන ඍජුකෝණී ත්‍රිකෝණ දෙක පෙන්වනවා. ඒවායේ කර්ණ සමානයි කියලා දීලා තියෙනවා. ඒ වගේම අනුරූප පාද දෙකකුත් සමාන වෙන බව දීලා තිබෙන නිසා දත්ත පිළිවෙලට සඳහන් කළාට පස්සේ දී ඇති ත්‍රිකෝණ කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙන බව සුපුරුදු විදිහට අංග සම ලකුණ යොදා පෙන්වන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ කියා දුන් විදිහට අපිට ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න සහ සාධනය කරන්න පුළුවන් බව. එතකොට මේ විදිහට ත්‍රිකෝණ දෙකක් අංග සම කරාම අපිට ඒ ත්‍රිකෝණවල වර්ගඵලය සමානයි කියලා ගන්න පුළුවන්ද? ඔව් නෙක්.
මුලින් සඳහන් කළා වගේම එක් ත්‍රිකෝණයක පාද තුන අනෙක් ත්‍රිකෝණයේ අනුරූප පාදවලටත් කෝණ තුන අනුරූප කෝණවලටත් සමාන වෙන නිසා ඒ ත්‍රිකෝණවල වර්ගඵලය සමානයි කියලා ගන්නත් පුළුවන්. අපි දැන් මෙතෙක් වෙලා ඉගෙනගත් ත්‍රිකෝණ දෙකක් අංග සම වන අවස්ථා හතර පිළිබඳව නැවත මතක් කරගමු. දැන් ඔබට එම අවස්ථා හතර රූප රාමු තුලින් බලන්න පුළුවන්. දැන් අපි ඉගෙනගත් ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථාවන් හතර තවදුරටත් ප්‍රායෝගික සටහන් මගින් අත්හදා බලන්න ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් මුලින්ම ඔයාලට පුළුවන් පා කෝ පා අවස්ථාව පිළිබඳව ප්‍රායෝගික සටහන් මගින් අත්හදා බලන්න. ඔයාලට මෙහි පෙන්වන රූප රාමුව තුල දී ඇති PQR සහ LMN ත්‍රිකෝණ දෙක පා කෝ පා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා පේනවද? ඊළඟට PQR ත්‍රිකෝණයේ ඇති තැඹිලි පාටින් ඇති R අක්ෂය වම් දෙසට ඇදෙන බවත් පේනවද? අන්න ඒ විදිහට මෙහි මුලින්ම පෙන්වන PQR ත්‍රිකෝණයේ ඇති PQ අක්ෂය වම් දෙසට ඇදෙන බවත් පේනවද? එවිට ඔබට පේනවද දෙවනුව පෙන්වන LMN ත්‍රිකෝණයත් ඒ අනුව දිශාවත් සමගම එහි හැඩයත් වෙනස් කරගන්න බව. නමුත් මෙහි දී ඇති ත්‍රිකෝණ දෙකේ අංග සම අවස්ථාව වන පා කෝ පා අවස්ථාව වෙනස් වෙන්න ඇති බවත් ඔබට පේන්න ඕනේ. ඊළඟට මම ඔයාලට කෝ පා අවස්ථාව පිළිබඳව ප්‍රායෝගික සටහන් මගින් අත්හදා බලන අවස්ථාවක් ලබා දීලා තියෙනවා. දැන් ඔයාලට මෙහි පෙන්වන රූප රාමුව තුල ඇති PQR සහ LMN ත්‍රිකෝණ දෙක කෝ පා අවස්ථාව යටතේ අංග සාම්‍ය වෙනවා කියලාත් පේනවද? ඊළඟට ඔයාලට PQR ත්‍රිකෝණයේ ඇති තැඹිලි පාටින් නැති R ලක්ෂය වම්පසට ඇදෙන බවත් පේනවද? අන්න ඒ විදිහට මෙහි මුලින්ම පෙන්වන PQR ත්‍රිකෝණයේ ඇති PQ ලක්ෂය වම්පසට ඇදෙන බවත් පේනවද? එවිට ඔබට පෙනේවි දෙවනුව පෙන්වන LMN ත්‍රිකෝණයත් ඒ අනුව දිශාවත් සමගම එහි හැඩයත් වෙනස් කරගන්නා බව. නමුත් මෙහි දී ඇති ත්‍රිකෝණ දෙකේ අංග සාම්‍ය අවස්ථාව වන කෝ පා අවස්ථාව වෙනස් නොවන බවත් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් පා අවස්ථාව පිළිබඳව ප්‍රායෝගික සටහන් මගින් අත්හදා බලන්න. මෙහි පෙන්වන රූප රාමුව තුල දී ඇති PQR සහ LMN ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ අංග සාම්‍ය වෙනවා කියලා පේනවද? ඊළඟට මෙහි PQR ත්‍රිකෝණයේ ඇති තැඹිලි පාටින් නැති R ලක්ෂය වම්පසට ඇදෙන බවත් පෙන්වනවා. අන්න ඒ විදිහට මෙහි මුලින්ම පෙන්වන PQR ත්‍රිකෝණයේ ඇති PQ ලක්ෂයක් වම්පසට ඇදෙන බවත් පෙන්වනවා. එවිට ඔබට පේනවද දෙවනුව පෙන්වන LMN ත්‍රිකෝණයත් ඒ අනුව දිශාවත් සමගම එහි හැඩයත් වෙනස් කරගන්නා බව. එහෙම වුණාට දී ඇති ත්‍රිකෝණ දෙකේ අංග සම අවස්ථාව වන පා අවස්ථාව වෙනස් වෙන්නේ නැති බවත් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. අවසාන වශයෙන් මම ඔයාලට කර්ණපා අවස්ථාව පිළිබඳව ප්‍රායෝගික සටහන් මගින් අත්හදා බලන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. දැන් ඔබට මෙහි පෙන්වන රූප රාමුව තුල දී ඇති PQR සහ LMN ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාව යටතේ අංග සාම්‍ය වෙනවා කියලා පැහැදිලි. ඊළඟට ඔයාලට PQR ත්‍රිකෝණයේ ඇති තැඹිලි පාටින් නැති R ලක්ෂය ඉහළට ඇදෙන බවත් පේනවද? අන්න ඒ විදිහට මෙහි මුලින්ම පෙන්වන PQR ත්‍රිකෝණයේ ඇති ලක්ෂයක් තෝරගෙන කැමැති දිශාවකට යොමු කිරීම. එවිට ඔබට පේනවද දෙවනුව පෙන්වන LMN ත්‍රිකෝණයත් ඒ අනුවම දිශාවත් සමග එහි හැඩයත් වෙනස් කරගන්න බව. නමුත් මෙහිදී ඇති ත්‍රිකෝණ දෙකේ අංග සම අවස්ථාව වන කර්ණපා අවස්ථාව වෙනස් වෙන්නේ නැති බවත් ඔබට පැහැදිලි ඇති. දැන් අපි ඔබට මෙහිදී අභ්‍යාසයක් දීලා තියෙනවා. ඔබ මුලින්ම මෙහි ඇති ගැටලු උත්සාහ කර බලන්න. ඊට පස්සේ ඔබ ලබාගත් පිළිතුරේ නිර්වද්‍යතාවය මෙහි දැක්වෙන පිළිතුර මත ක්ලික් කිරීමෙන් ලබා ගන්න පුළුවන්.
අපි මේ වගේම තවත් පාඩමකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.